නිමවුම් ප්‍රවේශයෙන් ජාතික ගිණුම් තාක්ෂේරු. එහෙම නැත්නම් ජාතික නිමවුම තාක්ෂේරු කිරීම. මේක තමයි සාකච්ඡා කරන්නේ. නිමවුම් ප්‍රවේශයෙන් ජාතික නිමවුම තාක්ෂේරු කිරීම. එතකොට අපි ගියසදී කිව්වා මේක තාක්ෂේරු කරන්න පුළුවන් ක්‍රම දෙකක් දැනට භාවිතා වෙනවා කියලා. ක්‍රම දෙකක්. නේ. එකක් අපි කිව්වා කර්මාන්ත මූලයන්. එකක් අපි කිව්වා කර්මාන්ත මූලයන්. එකක් අපි කිව්වා කර්මාන්ත මූල. රොෂාන් මේ මියුට් කරගන්න. අපි එකක් කිව්වා කර්මාන්ත මූලයන් නේ. ඒක අපි පොඩ්ඩක් මතක් කරමු. අපි ගියසදී කතා කරලා මෙතන කර්මාන්ත මූලයන්. අපි කිව්වා කර්මාන්ත මූලයන් මේක අපිට ගණනය කරන්න පුළුවන් ආකාරය ගත්තොත් අපි කිව්වා කුෂිකාර්මික එකතු කළාගේ කුෂිකාර්මික එකතු කළාගේයි ඊට පස්සේ කාර්මික එකතු කළාගේයි ඊට පස්සේ සේවාංශයේ එකතු කළාගේයි මෙන්න මේ තියෙන අගයන්ට එකතු කරාට පස්සේ අපිට එන උත්තරයට අපි කිව්වා මොකක් කියලාද අපි ගණනා පස්සේ කිව්වා මූලික මිලට සමස්ත එකතු කළාගේ කියලා කිව්වනේ. මූලික මිලට සමස්ත එකතු කළාගේ. මේකට අපි භාණ්ඩ හා සේවා මත බදු ගැලපුවට පස්සේ අතර මේක අපි ගලපන්නේ සුද්ධ බදු මම ඉස්සරහට කියලා දෙන්නම්. සුද්ධ බදු ඒ කියන්නේ බදු සහ පානාදාර අඩු කරාට පස්සේ ගැලපුවාට පස්සේ එන උත්තරයට අපි කියනවා මොකද්ද? දල මම මෙතන කියනවා දල දේශීය නිෂ්පාදිතය කියන. ආනෝක අපි තාක්ෂේරු කරේ. එතකොට කර්මාන්ත මූලයන්. ගොඩක් වෙලාවට විභාගයට හදන්නේ ඉන්නේ මේ ක්‍රමයෙන් කර්මාන්ත මූලයන්. නමුත් අර SNA 2008 නව ජාතික ගිණුම් කරන සංකල්පය අරගෙන තියෙනවා අපිට. එතකොට SNA 2008 කියන නව ජාතික ගිණුම් කරන සංකල්පයට අනුව පොඩ්ඩක් ගණනය කිරීම දැන් වෙනස් වෙලා තියෙනවා. අපි අද ඉගෙන ගන්නකොට දෙවෙනි ක්‍රමය. එතකොට මේ අපි කතා කරන්නේ පළවෙනි ක්‍රමේ. කර්මාන්ත මූලයන්ව කොහොමද ජාතික නිෂ්පාදනය නැත්නම් දල දේශීය නිෂ්පාදිතය ගණනය කරන්න මොන ප්‍රවේශයද? අපි තාම කතා කරන්නේ නිමවුම් ප්‍රවේශය. නේ නිමවුම් ප්‍රවේශය ආදායම් ප්‍රවේශය විතර ප්‍රවේශය කීපයක් තියෙනවා. අපි තාම කතා කරන්නේ නිමවුම් ප්‍රවේශය. හරිනේ? එතකොට මේකේ දැන් මතක ඇති මම ඉතින් කිසද ඉලියක් ගත්තා නේ කුෂිකාර්මික කාර්මික සේවාංශ කුරුකලාගේ. එහෙනම් අපි යනවා අද දෙවෙනි එකට. මම මෙතන පොඩ්ඩක් පාඩම බෙහෙතර වෙන්න ඕනේ මේක මතක් කරගන්න ආවේ. අන්තිම ආමුවයි පොඩ්ඩක් වීඩියෝ එක ආයෙත් බලන්න දීසටි එක. එතකොට අපි යනවා දෙවෙනි එකට. ටියුට් එකේ දෙවෙනි ක්‍රමයට අපි යනවා. මොකද්ද? ආයතනික අංශ අණු. ආයතනික අංශ අණු. ආන මේක තමයි අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ. ආයතනික අංශ අණු. එතකොට ටියුට් එකේ ආයතනික අංශ අණු උතර දෙවෙනි කොටසට එන්න. ආයතනික අංශ අණු කියන කොටසට මේ කොටසට ආයතනික අංශ අණු කියන කොටසට හරි යම් අපි එතෙන්ට ආයතනික අංශ මොකද්ද බලන්න කියන ටියුට් එක කියව ගන්න. ආයතනික අංශ අණු වර්ගීකරණය. ආයතනික අංශයක් නැත්නම් ඒකකයක් යුනිට් එකක් ඒකකයක් යම් සමස්ත ආර්ථිකය තුල මේක එක වචන අපි සාකච්ඡා කරනවා. මොකද්ද මේ සමස්ත ආර්ථිකය කියන එක අපි ඉස්සරහින් සාකච්ඡා කරනවා. සමස්ත ආර්ථිකයක් තුල වත්කම් හිමි කර ගැනීම, වගකීම් දැරීම, සෙසු ආයතන සමග ගනුදෙනු වලට සම්බන්ධ වීමට හැකියාව ඇති ආර්ථික ඒකකය. එතකොට අපි අර සාමාන්‍ය ව්‍යාපාරයක් කියන්නේ වගේ දෙන අපි කවුන්ටිං කරන්න දෙන වත්කම් වගකීම් හිමිකම් නෙවෙයි. එතකොට මේ ව්‍යාපාරයක් කියන එක තමයි අදහස් කරන්නේ. එතකොට ආර්ථික ප්‍රදේශයක් තුල සිටින ආයතනයක් එහෙම නැත්නම් යම්කිසි ඒකකයක් එම ආර්ථිකය තුල වත්කම් හිමි කර ගැනීම නේ. එම ආර්ථිකයෙන් වත්කම් හිමි කර ගැනීම, ඊට පස්සේ වගකීම් දැරීම නේ. ඊට පස්සේ සෙසු ආයතන සමග ගනුදෙනු කිරීම.
මෙන්න මේ වගේ සම්බන්ධකම් තියෙන කෙනෙකුට අපි කියනවා ආයතනික ඒකකයක් කියලා. ආයතනික ඒකක කියන්නේ අපි බිස්නස් පැත්තෙන් කිව්වොත් ව්‍යාපාරයක්. ආයතනික ඒකකයක්. මොකද දැන් අපි කතා කරන්නේ රටේ සමස්ත නිෂ්පාදිතය. ඒතකොට රටේ සමස්ත නිෂ්පාදිතය ගණනය කරන්න වෙන්නේ ඒ ආයතන කරන නිෂ්පාදනය මත. ඒ ආයතන කරන නිෂ්පාදනය මත. ඒතකොට අපි මේක පොඩ්ඩක් අර බිස්නස් වලට එහා ගිය ආර්ථික විද්‍යානුකූල සංකල්ප වලින් විග්‍රහ කරගන්න යනවා. හරි. එතකොට විභාගයට අහුවොත් ආයතනික ඒකකයක් කියන්නේ මොකක්ද කියලා අන්න මෙන්න මේ වචන ලියනවා. එතකොට මෙතන අපි ගණනය කරන්නේ කොහොමද? ආයතනික අංශ අනුව. එක් ආයතනික අංශ. එතකොට ආයතනික අංශයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. දැන් මේ ආයතනික අංශ එහෙම නැත්නම් ආයතනයේ කොහෙද ඉන්නේ? සමස්ත ආර්ථිකයක් තුළනේ. සමස්ත ආර්ථිකයක් තුළ. එතකොට දැන් අපි හඳුනා ගන්නවා මේ සමස්ත ආර්ථිකයක් කියන්නේ මොකක්ද කියලා. මෙහෙම කියමුකෝ. ඔබ චුට්ටක් ඔයගලන්ට නිකන් තේරෙනවා වගේ මදි නම්. ඕගොල්ලන්ට මතකද අපි දලදේශීය නිෂ්පාදනය නිර්වචනය කරන්නේ? ඉස්සරහට තවුණා. මතකද දලදේශීය නිෂ්පාදනය නිර්වචනය කරන්නේ? මතකද? දලදේශීය නිෂ්පාදනය නිර්වචනය. මතක නැත්තම් තියෙනවා ටියුට් එක. චුට්ටක් අපි ලියාගමු මෙතනින්ම. එතකොට ඕගොල්ලන්ට මේක ලේසි වෙනවා කන්ටිනියු ගන්න සම්බන්ධ කරගන්න. මේ මෙතන ඉඳ තියෙන තැන පොඩ්ඩක් ඒ නිර්වචන ආයතනයක් ලියාගමු. ඒක මගේ පොඩි අඩුපාඩුව මෙතන සම්බන්ධ කරගෙන ඉච්ච. මේ ටියුට් එක අනිත් පැත්ත හරවලා මෙන්න මෙතනින් පොඩ්ඩක් පාට පෑනෙන් ලියාගන්න දලදේශීය නිෂ්පාදනය නිර්වචනය. ලියන්න. දලදේශීය නිෂ්පාදනය නිර්වචනය. ටියුට් එක අනිත් පැත්ත හරවලා මෙන්න මෙතන ලියන්න. දලදේශීය නිෂ්පාදනය නිර්වචනය. මේ අන්න මම කියනවා පාට පෑනෙන් ලියන්න ලස්සනට හිතාගෙනවත් ලියන්න. කිසියම් රටක ආර්ථික ප්‍රදේශය තුල සිටින නේවාසික ආයතනික ඒකක විසින් යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් වරාන්තරලියන සාමාන්‍යයෙන් වර්ෂයක් තුල වරාන්වාලා බිහිකල දල එකතු කළ අගයන්ගේ සමස්ත වටිනාකම ඉතා වැදගත් වෙළඳ පොළ මිල යටතේ අපි මිල වලට ඉස්සරහ සාකච්ඡා කරනවා වෙළඳ පොළ මිල යටතේ ඇස්තමේන්තු කළ විට දල දේශීය නිෂ්පාදිතය ලෙස හැඳින්වේ.
දල දේශීය නිෂ්පාදිතය ලෙස හැඳින්වේ. දල දේශීය නිෂ්පාදිතය ලෙස හැඳින්වේ. ආනායිසරයක් බලන්න නිර්වචන හොඳට බලන්න මාත් එක්ක. ආර්ථික ප්‍රදේශයක් තුල සිටින නේවාසික ආයතනික ඒකක විසින් යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් ඇතුළත බිහි කළ දල එකතු කළ අගයන්ගේ වටිනාකම දල දේශීය නිෂ්පාදිතය ලෙස හැඳින්වේ. දල එකතු කළ අගේ ඒ ටික නම් දැන් දන්නවනේ. ඔයගේ උන්වයි වචන ටික තමයි දැන් අපි නිරාකරණය කරනවා. දල එකතු කළ අගේ කියන මොකක්ද කියලා දන්නවනේ. දල එකතු කළ අගේ හොයන විදියක් දන්නවා. ඒක ලොකු විස්තරයක් අපි කතා කරා. මොකද දැන් අපි කැලේ ඉවර කරන් තමයි මෙතෙන්ට ආවේ. එහෙනම් දැන් මේක ඇතුලේ තියෙන අහුවෙච්ච නැති වචන ටිකක් අපිට තියෙන ඉගෙන ගන්න. අන්න ඒක ඉගෙන ගන්නවා. මොනවද මේ වචන ටික? මේ ආයතන සංසාරව මෙන්න මේ වචන ටික තමයි අපි ඉගෙන ගන්න තියෙන්නේ. පළවෙනි එක අපිට ඉගෙන ගන්න තියෙනවා ආර්ථික ප්‍රදේශයක් කියන්නේ මොකක්ද? ආර්ථික ප්‍රදේශය. මෙන්න මේක ඉගෙන ගන්න තියෙනවා. දෙවෙනිට අපිට ඉගෙන ගන්න තියෙනවා නේවාසිකත්වය. නේවාසිකත්වය කියන එකේ මොකක්ද මෙතන අදහස් කරන්නේ? නේවාසිකත්වය කියන්නේ මොකක්ද කියලා අපිට ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ආයතනික ඒකක. ආයතනික ඒකක කියන්නේ මොකක්ද? ආයතනික ඒකක ගැන අපිට හඳුන්වන්න තියෙනවා. අවසානයේ අපිට ඉගෙන ගන්න තියෙනවා අවසාන වචනේ විදියට හතර එකතු කළ අගය. මේක අපි දැනගන්න ගන්නවා. එකතු කළ අගය. මෙන්න මේ එකතු කළ අගය කියන එක දැනගන්න දන්නවා. මෙන්න මේක අපිට හොුන්නේ නැහැ. ආර්ථික ප්‍රදේශයක් කියන්නේ මොකක්ද? නේවාසිකත්වය කියන්නේ මොකක්ද? සහ ආයතනික ඒකක කියන්නේ මොකක්ද කියලා. එහෙනම් මේ මොකක්ද මේ? නිර්වචනයේ තියෙන අසංකල්පනය. දල දේශීය නිෂ්පාදන අපි ගණනය කරන්නේ. ඒතර දල දේශීය නිෂ්පාදන නිර්වචන අපි ලියාගත්තා. අන්නේ නිර්වචනයේ තියෙන සංකල්ප ටික තමයි දැන් අපිට පොඩ්ඩක් නිරාකරණය කරගන්න ඕනේ මේ මොනවද කියන්නේ. එහෙනම් අපි එකින් එක බලමු. මේ ලොකු කතා තියයක් මේක ඇතුලේ තියෙනවා. මේක ලේසි වගේ පෙරුණට මේ බයෙන් කර්මාලද ප්‍රශ්න. තේරුණා? ඔය දල දේශීය නිෂ්පාදන ගණනය කරන මේ සංකල්ප ටික තාත්තද. ඔයගොල්ලන්ට තේරෙන්නේ පේපර්ස් කරනකොට. හරි? එහෙනම් අපි බලමු එකින් එක මේ සංකල්ප මොනවද කියලා. එහෙනම් පළවෙනි සංකල්පයේ විදියට මම අරගෙන තියෙනවා ආර්ථික ප්‍රදේශය කියන්නේ. මම බීජවල ටික ගත්තා. ආර්ථික ප්‍රදේශය කියන්නේ. කෙනෙකුට හිතනවා නම් මේකත් මට ලියාගත්තොත් හොඳයි කියලා පැත්තකින් නේ. එතකොට පාඩම වල ගලා යන විදිය තේරෙනවා කියලා. ගැටලුවක් නැහැ ලියා ගන්න. නේ ටියුට් එකේ තියෙනවා. හරි? එහෙනම් පළවෙනි එක මම යනවා ආර්ථික ප්‍රදේශය. ඒකට මම තාම වරහන් ඇතුලේ දාලා තියෙනවා සමස්ත ආර්ථිකය කියලා. පොඩ්ඩක් ඒක තියමු. මේ ටික ඔක්කොම ඉවරනාට පස්සේ දැන් ටයිමට මම කියන්නම් මොකද මේ සමස්ත ආර්ථිකය කියලා දෙන්නේ. හරි? එහෙනම් බලමු ආර්ථික ප්‍රදේශයක් කියන්නේ මොකක්ද කියලා. බලමු. ඕකේ ලොකු විස්තරයක් ප්‍රොෆෙසර් පොතේ තියෙනවා. පිටු අංක 466. දැන් ගෙදර ඉන්නේ. ඒකත් බලන්න. අපිට අවශ්‍ය ටික තමයි මම ගන්න දෙන්නේ. 466. මම මේ පොතේ අපිට අවශ්‍ය ටික දෙනවා. ඒකත් උනම් බලන්න. 466 පිටු අංකේ ගෙදර ඉන්න ගෙදර ගිහින් පොඩ්ඩක් ඒ ටික කියවගන්න. ගෙදර ඉන්නවා. ඒවත් කියලා තියාගන්න 466 පිටු. ඒතකොට පාඩම් කරනකොට ලේසියි. 466 පිටු ප්‍රොෆෙසර් පොතේ. හරි? ඔන්න මම යනවා පාඩම් කොටසට. පළවෙනි එක ආර්ථික ප්‍රදේශය. බලමු ආර්ථික ප්‍රදේශයක් කියන්නේ මොකක්ද කියලා. තනි ආණ්ඩුවක සබල ආර්ථික පාලනයකට නතු වූ තනි ආණ්ඩුවක සබල ආර්ථික පාලනයකට නතු වූ පුද්ගලයින්ට භාණ්ඩවලට හා ප්‍රාග්ධනයට නිදහසේ සංචලනය විය හැකි භූගෝලීය ප්‍රදේශය ආර්ථික ප්‍රදේශයක් කියලා නිර්වචනය කළා. මේ ආර්ථික ප්‍රදේශයක් මොකද්ද මේ ආර්ථික ප්‍රදේශයක් කියන්නේ? නිකන් අපි බොක් සංකල්පයක් විතර කියන්නේ නැහැ නේ. කඩ ටිකක් තියෙනවා. නේ. කඩ ටිකක් තියෙනවා. එතන අපි කියන්නේ ආර්ථික ප්‍රදේශයක් කියලා. එහෙම හිතෙන්නේ නැහැ නේ. අන්න බලන්න මේක ආර්ථික ප්‍රදේශයක් නේද? මෙයා කියන සංකල්පයට අනුව ගන්න ආර්ථික ප්‍රදේශයක් කියන්නේ මොකද්ද කියලා? තනි ආණ්ඩුවක සබල ආර්ථික පාලනයක් නතු. තනි ආණ්ඩුවක් තියෙනවා. අපේ රටේ තනි ආණ්ඩුවක් නේ. තනි ආණ්ඩුවක සබල ආර්ථික පාලනයක් නතු. පුද්ගලයින්ට
කමයි කතා පුද්ගලයින්ට කමයි කතා පුද්ගලයින්ට කම භාණ්ඩවලට හා ප්‍රාර්ථනයට ප්‍රාර්ථනීය මුදෙන් ගන්න භාණ්ඩ ප්‍රාර්ථනීය මුදේ ගන්න ප්‍රාර්ථනයට නිදහසේ සංචලනය වෙන්නේ තමන්ට රිසිසේ නේ දැන් අපි දන්නවා වෙළඳ පොළ ආර්ථිකයක් වුණාම නිදහස් තාන්කාර වෙළඳ පොළක් නේ නිදහසේ සංචලනය වීමට හැකි භූගෝලීය ප්‍රදේශය භූගෝලීය ප්‍රදේශයක් කියන එක අපි නිර්වචනය කරන්නේ නැහැ නේ එහෙනම් ඒ පරිදි භූගෝල විද්‍යාව දිග නේද භූගෝලීය ප්‍රදේශ මේ භූගෝලීය ප්‍රදේශයක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ විසාරලා දන්නවද නේ භූගෝලීය ප්‍රදේශය අපි කියනවා කියන්නේ ආර්ථික ප්‍රදේශයක් විභාග අනිවාර්යෙන් මේ නිර්වචන අනුව තමයි මේ ආර්ථික ප්‍රදේශයක් කියන්නේ මොකක්ද සමස්ත ආර්ථිකය කියන්නේ මොකක්ද ඒ නිර්වචන ඒ වඩාපු කරුණු තමයි හොඳට පාඩම් කරගෙන මේ ටික තමයි අමාරු මේවා කලින් සිලබස් එකේ තියුනේ නැහැ කලින් සිලබස් එක කියන්නේ අපිට තියුනේ නැහැ අපි ඉගෙන කාලේ මේක තියුනේ නැහැ 2003 තියුනේ නැහැ ඊට පස්සේ මේ කාලෙකින් 2019 වර්ෂයේ තමයි ඔයගොල්ලෝ විශ්ව නිර්දේශයට ඇතුළත් 2019 වර්ෂය ඒකින්ද මේවා අනිවාර්යෙන් බලන්න මොකද SNA 2008 නවජාති ගිණුම් කරණය කියන එක මේ අර්ථ ගන්න SNA 2008 නවජාති ගිණුම් කරන ප්‍රවේශය මෙන්න මේකට අනුව තමයි අපි සංකල්ප ටික සාකච්ඡා කරන්නේ හරි එහෙනම් ආර්ථික ප්‍රදේශයක් කියන එක අහන්නේ මේවා කියුවාම තේරෙනවා ඌවටම ගන්න ඕනද නැහැ බැරෑරුම් හරි මෙන්න මේ විදිහට ආවද මේ ආර්ථික ප්‍රදේශය කියන එක ඇතුළත සංරචන මේවනේ විභාගයට අහන සමාජයේ MCQ ප්‍රශ්නයක් අහන්න පුළුවන් පහත සංරචක අතුරින් ආර්ථික ප්‍රදේශයට ඇතුළත් වෙන සංරචකය මොනවද මේ ආණ්ඩුව ප්‍රශ්නය අහන්න පුළුවන් ඉතින් ඒව හොඳට බලන්න ආර්ථික ප්‍රදේශයට සංරචක පළවෙනි ඉඳලා තියෙන භූමි ප්‍රදේශය කියන එක ගන්න දෙවෙනි යමක් තියෙනවා ජාතික ගුවන් අවකාශය භූමි ප්‍රදේශයක් කියන්නේ අතර කඩයක් ගන්න පුළුවන් නේ මොනවා හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඒක තුළ ආර්ථික ප්‍රදේශයක් විතර නිර්වචනය කරලා තියෙනවා එතන තේ ඉඳන්න පුළුවන් නේ එළවලු ඉඳන්න පුළුවන් පළතුරු ඉඳන්න පුළුවන් ඒතර මේ මොනම භූමි ප්‍රදේශයක් වුණත් ඒක අපිට ආර්ථිකයක් විතර ගන්න පුළුවන් නේ තේරුණා දැන් අපි මොනම දෙයක් මුදල් ලැබීමේ සහ ගනුදෙනු කිරීමේ චේතනාවෙන් කරොත් එතන ආර්ථික ප්‍රදේශයක් විතර අපිට ගන්න පුළුවන් තේරුණා ඊළඟට ජාතික ගුවන් අවකාශය නේ මේ ගුවන් අවකාශය කියන්නේ ගුවන් මාර්ග කියන්නේ ආර්ථිකය. මොකද අපි මේ රටේ ඉඳලා තවත් රටකට යන්න. තවත් රටක ඉඳලා මේ රටට එන්න. මේ රටේ ඉඳලා තවත් රටකට යන්න. තවත් රටක ඉඳලා මේ රටට එන්න. අපිට ටිකට් එකක් ගන්න වෙනවනේ. මේ රටේ ඉඳලා මේ රටට වාහන ප්‍රවාහනය කරන්න ඕනේ. සල්ලි ගන්න. තේරුණා. ඒකට ඒක ආර්ථික ප්‍රදේශයක් විදිහට අපි හඳුන්වනවා. ආර්ථික ප්‍රදේශය. ඊළඟට දේශාන්ත මුහුදු සීමාව සහ එම මුහුදු සීමාව ඇතුළත දීවර කමයි ල මම මේක ටියුට් එක පටන් ගන්නකොට කියලා දිනවනේ ලෑවුර මීන්ස් කම ටියුට් කම දීවර කම ඉන්ධන සහ පංච සම්පත් සඳහා හිමිකම් දේශාන්ත මුහුදු සීමාව. අතර මුහුදු සීමාව කියන්නේ අපිට ඒක මුහුදු සීමාවක් කියනවා. ඉන්දියන් සාගරේ ඒ මුහුදු සීමාව ඇතුළත අපේ ආර්ථික ප්‍රදේශ මොනවද ආර්ථික ප්‍රදේශ ඒකේ අපිට මාළු අල්ලන්න පුළුවන් ඒ වල විකුණන්න පුළුවන් නේ ඊට පස්සේ අපේ මුහුදු සීමාව සංචාරකයන්ට නේ ටුවරිස්ට් කරන්න පුළුවන් ඒගොල්ලන් මුහුදු සවාරියක් යවන්න නේ කොරල් පාර්ක් වෙන අන්න අපේ මුහුදු සීමාව කියන්නේ ආර්ථික ප්‍රදේශය හරි ඊළඟට මුහුදු සීමාව එම මුහුදු සීමාව ඇතුළත දීවර මොකද දීවර කටයුතු ඒතකොට මේ මුහුදු සීමාව අපිට පංච සම්පතක් තිබුණොත් අන්න ඒක අපේ නමුත් අපිට අපේ රටට සම්පත් සම්පත් නැහැ නේ අන්න අපිට පංච සම්පතක් හම්බුනොත් ඒක අපේ ගෑස් නිදියක් හම්බුනොත් ඒක අපේ. ඒ මුහුදු සීමාවයි අපේ මාර්ගයට. ඒතකොට ඉන්ධන කන්ටි සම්පත් සඳහා හිමිකම. තියුණොත් නැත්නම් නැහැ. අපිට අපේ රටක නැහැ. තියුණොත් හොඳයි. ඊළඟ හතරවෙනි එක ගන්නවා සලකා බලන රටට හිමි ඇති. සලකා බලන රටට හිමිකම් ඇති ලෝකේ අනෙක් රටවල පිහිටි පරිවාරක ප්‍රදේශ. අනෙකලක තේරෙන්නේ නැහැ මොකක්ද කියලා. අපි පොඩි උදාහරණයක් ලියමු. මොකද කියන්නේ? සලකා බලන රටකට හිමිකම් ඇති ලෝකේ අනෙක් රටවල පිහිටි පරිවාරක ප්‍රදේශ. ඒකත් ආර්ථික ප්‍රදේශයක් විදිහට ගන්නවා. ඒ කියන්නේ අපිට අයිති ඒක. හැබැයි ඒ රටේ තියෙන. අපේ රට දැන් අපේ රට අයිතියට ඇමරිකාවේ තියෙන එක අපේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ස්ට්‍රැන්ගිලා කියන හොටෙල් එක.
ශ්‍රැංගිලා කියන හොටල් එක තියෙන අපේ රටේ. එහෙනම් මේක රටවල තියෙනවා. දැන් අපේ රටේ තියෙන ශ්‍රැංගිලා කියන හොටල් එක. ගෝල්ඩ් ෆේස් එකේ. අර බෝම්බ එකේ මතකද නේ? අර ශ්‍රැංගිලා කියන හොටල් එකට අයිති ඒ භූමි ප්‍රදේශය අපි මොන කරලා තියෙන ඒගොල්ලන් විකුණලා තියෙනවා. ඒක අපිට අයිති නේ. ඒක අපි ඒගොල්ලන්ට විකුණලා තියෙනවා සම්පූර්ණ. එතකොට ඒ ශ්‍රැංගිලා හොටල් එකයි අපිටද ඒගොල්ලන්ට. ඒගොල්ලන්. එතකොට අපේ රටේ තියෙන ඒ රටට හිමිවත්කම. අපේ රටේ තියෙන ඒ රටට හිමිවත්කම. දැන් අපි ගත්තොත් එහෙම හම්බන්තොට වරාය අපි සම්පූර්ණයෙන්ම චීනට විකුණනවා. ඒක අපේ වරායනේ. චීනේ වරාය. අපිට අයිති නැති අපේ රටේ තුනට අපි සම්පූර්ණ විකුණුනේ කොටස. දැන් මේක දුම අපිට අපේ ඉඩමක් තියෙනවා. අපේ ඉඩමක් තියෙනවා. අපි මේකෙන් කොටස විකුණනවා. කොටස විකුණනවා. එතකොට දැන් මේක අපේ ඉඩමේ තමයි තාම තියෙන්නේ. නමුත් මේක අපි විකුණනවා. ඒක අපිට අයිති නැහැ. අන්න ඒ වගේ තමයි. ඒකත් ආර්ථික ප්‍රදේශයක්. එතකොට අපේ රටවල ඉතින් අපේ ඇමරිකාවේ තියෙන අපේ ඒක කම්පැනියක් හරි මොකක් හරි ආරම්භ කරලා තියෙනවා. ඒක අපිටයි ආර්ථිකයක් නේ. බලමු සලකා බල රටේ හිමිකම් නැති ලෝකේ අන් රටවල පිටි පරිපාලන ප්‍රදේශ. ඒකට අනිවාර්ය උදාහරණ ලියා ගන්න. නැත්තම් තේරෙන්නේ නැහැ ලියන්න උදාහරණ කියලා. විදේශ තානාපති කාර්යාලය. විදේශ තානාපති කාර්යාලය. විදේශ තානාපති කාර්යාලය. තානාපති කාර්යාලය කියන්නේ මොකක්ද දන්නවද? විදේශ තානාපති කාර්යාලය. විදේශ තානාපති කාර්යාලය. දැන් අපේ තානාපති කාර්යාලයක් ඇමරිකාවේ තියෙනවා නම් ඒ ප්‍රදේශ අපි ගන්නවා. අපේ තානාපති කාර්යාලය ඇමරිකාවේ තියෙනවා. ඒ ප්‍රදේශ අපි ගන්නවා. ඒ භූමිය. එතකොට ඒක අපිට අයිති ආර්ථික සම්පත. තේරුණා? අපේ රටේ ඇමරිකාවේ තානාපති කාර්යාලයක් තියෙනවා. ඒකයි තියෙන්නේ ඇමරිකාවට. ඒකයි තියෙන්නේ ඇමරිකාවට. හරි. එහෙනම් තව උදාහරණ බලමු. විදේශ තානාපති කාර්යාලය ඊළඟට ලියාගන්න හමුදා කඳවුරු. හමුදා කඳවුරු. අර MCC කියුසින් එන එක මතක. හමුදා කඳවුරු. අපි ගිහිල්ලා ඇමරිකාවේ හමුදා කඳවුර අපේ රටේ තියෙනවා. මොකද ඒගොල්ලෝගේ දේවල් ටික ආරක්ෂා කරනවා. එතකොට මේ හමුදා කඳවුරයි තියෙන්නේ ඇමරිකාවේ. හමුදා කඳවුරු. තව වැදගත් ඒවා. ඊළඟට පර්යේෂණ මධ්‍යස්ථාන. පර්යේෂණ මධ්‍යස්ථාන. කොමාර ලියාගන්න උදාහරණ ටික. පර්යේෂණ මධ්‍යස්ථාන. පර්යේෂණ මධ්‍යස්ථාන. හරි. ඒ කියන්නේ දැන් අපි හිතමු අපේ රටේ මොන හරි කාර්යජන විදියක් අපිට හම්බ වෙනවා. හැබැයි ඒක පර්යේෂණය කරන්න දැනුම අපිට නැහැ. නොලෙජ් එක අපිට නැහැ. අපි මේ සම්පූර්ණ පර්යේෂණ නිදියම පවරනවා වෙනත් රටකට. මේගොල්ලෝ එතකොට ඒක පර්යේෂණ කිරීමේ සම්පූර්ණ අයිතිය සහ හිමිකම තියෙන රටට. ඒක සම්පූර්ණ පර්යේෂණය කළා report එක තමයි අපිට එවන්නේ. මොකද සමහර පර්යේෂණ කටයුතු කරන අපේ රටේ knowledge එක සහ ඒ දැනුම සහ ඒකට අවශ්‍ය උපකරණ නැහැ අපේ රටේ. උදාහරණයක් ඔයගොල්ලෝ සමහර විට ෆිල්ම් වලින් එහෙම දැකලා ඇති නේ. කොහොමද මේ khනිජ තෙල් කියන එක khනිජ තෙල් නිදියක් ගන්න. ඒක ලොකු process එකක් නේ. විශාල සංකීර්ණ ක්‍රියාවලියක්. නමුත් අපේ රටේ ඒ වගේ දැනුමක් සහ ඒව දෙයක් කරන්න බෑ හිතන්න බෑ. ඒ වගේ ආයෝජන. ඔයගොල්ලෝ සමහරකට ෆිල්ම් වල දැකලා මේගොල්ලෝ මේ ලයින් එකේ ඉන්නවා. මේ වගේ ෆිල්ම් එකක් බලන්න කමන්නේ. මොකද ඒක දැකලා නැහැ. කොහොමද මේ මට මතක නැහැ ෆිල්ම් එකේ නන්නම්. මම පුළුවන් දාන්න වෙබ්සයිට් එකේ. ඒක පොඩ්ඩක් බලන්න. කොහොමද මේ කන්ජිතේ කියන විදියක් ගන්න. ඒක කොච්චර ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ. කොච්චර අවදානමද නේ. කොච්චර අවදානම කියන දෙයක් නේ. දැන් සමහරකට ඒක කන්ජිතේ නිදි අපිට කැනින් කරන්න මොකද ගොඩක් ඈත. ඒක ගින්නක් කරතොත් ඒ සම්පූර්ණයෙන්ම මේ කන්ජිතේ එක්ක පුපුරලා යනවා. විශාල අවදානමක්. ඒ වගේ පර්යේෂණ ඊළඟ තව උදාහරණ ලියන්න. මහ බැංකු නියෝජිත කාර්යාලය. මහ බැංකු නියෝජිත කාර්යාලය. මහ බැංකු නියෝජිත කාර්යාලය. එතකොට අපි මේ උදාහරණ ලියනකොටද අර හතරවෙනි කොටසට සලකා බලන රටට
හිමිකම් ඇති ලෝකයේ අන් රටවල පිහිටි පරිවාරක ප්‍රදේශ. හරි. එතකොට ඔය අපි කතා කරේ ආර්ථික ප්‍රදේශයක් කියන එක. දැන් ඊළඟ පැත්තේ කියනවා ආර්ථික ප්‍රදේශයේ වපසරිය ගෝලීය දේශ සීමාවකට පමණ සීමා වීමට අවශ්‍ය නැත. එසේම ආයතනික ඒකකවලට නෛතික ස්වාධීනත්වයක් හෝ ස්වදේශිකත්වයක් තිබීමද අවශ්‍ය නැත. ඒ කියන්නේ ඒ ආර්ථික මොහකලේ ගෝලීය ප්‍රදේශයකට එම සීමාවක් නැති ප්‍රමාණයක් තියෙනව නෑ. ඒ භූගෝලීය දේශ සීමාවකට පමණක් සීමාවක් නැහැ. ඒ වගේම එම ආයතනික ඒකවල නෛතික ස්වාධීනත්වයක්. ඒ කියන්නේ නීතිමය ස්වාධීනත්වයක් තියෙයි කියලා අදහස් කරන්න ඕනේ නැහැ. ඒ වගේම ස්වදේශිකත්වයක් නෙවෙයි දේශීය කියන අදහසක් තියෙන්න ඕනේ නැහැ. මේ දැන් මොකෝරේ ශ්‍රැංගිලා කියන හොටෙල් එක අපේ රටට කොරෝනා නේ ශ්‍රැංගිලා කියන හොටෙල් එක මේ අපේ රටේ තිබුණට ඒක සමස්ත ආදායම උපයන්නේ නැහැ. සමස්ත ආදායම අපේ රටේ ඉන්නේ. ඒක අපේ රටේ හිමිවත්කම් අපේ ඉඩමේ අපේ ගොඩනැගිලි අපිට පේන තිබුණට ඒක සමස්ත ආදායම වලින් වෙන කවුද? ඒ අදාළ රටේ. ඒ වගේම දැන් චීනයේ වරාය අපි චීනයට වරාය විකුණන දේ හම්බන්දට ඒක සමස්ත ආදායම රජයේ රට. නේ චීනය. තේරුණා? එතකොට මෙතන එක කියන්නේ ඒ ආර්ථික ප්‍රදේශයක් කියන එකට අර නෛතික ස්වාධීනත්වයක් තිබීම අවශ්‍ය නැහැ. ඒක සමහරවිට ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ පාරයිනේ. එළවලු විකුණන මිනිස්සු. පාරයිනේ තියන් එළවලු විකුණන. එතකොට එයා ඒ පාරයිනේ එතන ඔප්පුවක් ලියාගෙන ඇවිල්ලා ඒකට බද්දක් ගාවෙන් කරන්නේ නැහැ. එතන යා නෛතිකව නැහැ. එතන අපි ආර්ථික ප්‍රදේශයක් ආයතන ව්‍යාපාර කටයුත්තක් කරනවා. අනේ මොකද පොඩක් පොඩි තියාගන්න. එච්චර පුරුගෙම නෝනේ. ඒක පොඩම හදින්න. එතකොට අපි ඒක පළවෙනි කතා කරේ. පළවෙනි සංකල්ප විදියට ආර්ථික ප්‍රදේශයක් කියන්නේ. හරි ඒක තෝරි කරා. පළවෙනි සංකල්පේ ආර්ථික ප්‍රදේශය කියන්නේ. එහෙනම් අපි යමු දෙවෙනි සංකල්පය. ඒකත් ටිකක් අමාරුයි. දෙවෙනි සංකල්පය නේවාසික භාවය. ඒක පොඩ්ඩක් අර පේනව අඩු නම් පොඩ්ඩක් ඒව හයිලයිට් කරලා හරි තියාගන්න. නේවාසික භාවය. ඒක හිතාගන්න. දෙවෙනි එක විදිහට අපිට නේවාසික භාවය. හරි. බලන්න. ආර්ථික ප්‍රදේශය තුල වසරකට නොඅඩු කාලයක් ආර්ථික ප්‍රදේශය තුල වසරකට නොඅඩු කාලයක් ඒ කියන්නේ වසරකට නොඅඩු කාලයක් කියන්නේ අවුරුද්දකට වඩා අඩු පැත්තකින් වසරකට වඩා නොඅඩු කාලයක් ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වී සිටින හෝ ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වී සිටින හෝ එසේ කිරීමට අභිලාෂයක් ඇති හෝ ඒකක නේවාසික ඒකකයි. මොකද කියන්නේ ආර්ථික ප්‍රදේශයක් තුළ වසරකට නොඅඩු කාලයක් ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වී සිටින හෝ එසේ කිරීමට ආර්ථික අභිලාෂයක් ඇති හෝ ඒකක නේවාසික ඒකක කියලා අඳුනනවා. ඉතාලගත හයිලයිට් කරගන්න එක. නේවාසික ඒකක කියලා අඳුනනවා හයිලයිට් කරගන්න. ආර්ථික ප්‍රදේශ සමන්විත වනුයේ අපි කතා කරා ආර්ථික ප්‍රදේශ සමන්විත වනුයේ නේවාසික ආයතනික ඒකක වලින් පමණි. ආර්ථික ප්‍රදේශය කියන එක සමන්විතව තියෙන්නේ අන්න අපි කතා කර නේවාසික ආයතනික ඒකක වලින් පමණි. එහෙනම් දැන් නේවාසික ආයතනික හොඳට උඩට දා ගන්න ඕන මොකක්ද මේ කියන්නේ කියලා නේ බලන්න.
සංචාරකයින් එතනත් කමාවක් සංචාරකයින් සංක්‍රමණික නේවාසිකයින් සංචාරකයින් සංක්‍රමණික නේවාසිකයින් తాවකාලික වෙළඳුන් පොඩි ටයිම් පීරියඩ් එකේ පොඩි කාලේ తాවකාලික වෙළඳුන් වැනි වසරකට අඩු කාලයක් අවුරුද්දේ වසරකට අඩු කාලයක් ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වූවන් ආර්ථික ප්‍රදේශයේ නේවාසිකයෙක් ලෙස නොසැලකේ. ඊළඟට ගන්න නේද? බලන්න. සංචාරකයින් ගන්නෙත් නැහැ. සංක්‍රමණික සේවකයින් මේ නේවාසිකයින් ගන්නෙත් නැහැ. සංචාරකයින් කියන්නේ ඒ රටේ ඉඳලා මේ රටට එනවා අපේ රට බලන්න. සංචාරක. ඒ වගේම සංක්‍රමණිකයින් අර සංක්‍රමණිකයන් තැනින් තැනට යනවා. එහෙම නිශ්චිත ස්ථානයක් නැහැ ඒගොල්ලන්ට. එක් රටක ටික කාලයක් ඉන්නවා, තව රටක ටික කාලයක් ඉන්නවා. සංක්‍රමණික. මුස්ලිම් ජනතාවගේ ඉන්නවා ටික කාලයක ලංකාවේ ටික කාලයකට අරාබියේ ඉන්න සංක්‍රමණික. අනේ ඒගොල්ලෝ ගන්නෙ නැහැ. ඒ වගේම తాවකාලික වෙළඳුන්. පොඩි කාලයකට. ඒ මොකක්ද සීසන් එක වෙන්නේ తాවකාලික. පොඩි පීරියඩ් එකකට ඇවිල්ලා ඒගොල්ලෝ ගන්නෙ නැහැ. తాවකාලික වෙළඳුන් වැනි වසරකට අඩු කාලයක් අවුරුද්දකට අඩු කාලයක් ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වුවත් ආර්ථික ප්‍රදේශයේ නේවාසිකයන් ලෙස නොසැලකේ. අන්න එක හයිලයිට් කර නේවාසිකයෙක් ලෙස නොසැලකේ. නේවාසිකයෙක් ලෙස නොසැලකේ. තාවද ගන්න නෑ. නේවාසිකයෙක් ලෙස නොසැලකේ. නෛතික පදනමද නේවාසිකත්වයට බලපානවා. නෛතික පදනම කියන්නේ නීතිමය බලපානවා. නේවාසිකත්වය කියන බලපාන. නෛතික පදනමද නේවාසිකත්වයට බල නොපාන. නෛතික පදනමද නේවාසිකත්වයට බල නොපාන. ඒක බලපාන්නේ. බලමු ඒක මොකක්ද කියන්නේ කියලා. නීත්‍යානුකූලව ලියාපදිංචි වී සිටියද නොසිටියද වසරකට වැඩි කාලක් ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වූයේ නම් නේ රෙජිස්ටර් වෙලා හරි රෙජිස්ටර් නොවි හරි හිටියට වසරකට වඩා වැඩි කාලයක් ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වූයේ නම් එම ඒකක නේවාසික ආර්ථික ඒකක ගණනට වැටේ. හොඳම දෙයක්. එතකොට අපි ගන්න නැති කට්ටියක් කිව්වා. ගන්න නැත්තේ කවුද? සංචාරකයින් ගන්නෙ නැහැ නේ. සංක්‍රමණිකයින් ගන්නෙ නැහැ. తాවකාලික වෙළඳුන් ගන්නෙ නැහැ. ඒගොල්ලෝ නේවාසිකයන් නොවේ. හැබැයි මෙන්න මේ කට්ටිය ගන්නවා කවුද? නීතිමය පදනමක් නැතුණත්. ඒ කියන්නේ නීත්‍යානුකූල ලියාපදිංචියක් නැති වුණත් වසරකට වඩා වැඩි කාලයක් ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වුණොත් නේ. රෙජිස්ටර් වල මුකුත් නැහැ. හැබැයි අවුරුද්දකට වඩා වැඩි කාලයක් ආර්ථික ක්‍රියාකාරකම් නිරත වුණොත් අපි යා නේවාසිකයෙක් විදිහට නේවාසිකයෙක් විදිහට කිසියම් පුද්ගලයෙකුගේ නේවාසික භාවය තීරණය වන්නේ ඔහු අයත් කුටුම්බයේ නේවාසික බව මතයි. එයා ආදාළ වෙන කුටුම්බය. එයා ආදාළ වෙන මොන කොටසද? මොන පවුලටද කියන එක මත තමයි ඒ පුද්ගලයා නේවාසික භාවය කියලා තීරණය කරන්නේ. අර ඔයගොල්ලෝ අහලා තියෙන පුරවැසි භාවය කියලා එකක් නේ. ඇමරිකන් පුරවැසි භාවය. ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය. ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය. අනේ පුරවැසි භාවයේ තියෙන පුද්ගලයාට නේවාසිකයෙක්. දැන් මෙතන කො සමහරක් කරලා නේවාසික භාවය නැහැ. හැබැයි අවුරුද්දකට වඩා වැඩි කාලයක් යා ව්‍යාපාරික කටයුතු නිරත වුණොත් එයා නේවාසිකයෙක් විදිහට සලකනවා කියලා කියනවා. එතකොට මෙන්න මේකේ උදාහරණ ටිකකින් අපි ලොකු ඔන්ලයින් කියන කතාවත් ලොකුවටම පැහැදිලි කරන්න පුළුවන්. මේ උදාහරණ තමයි ඉතාමත් දෙයක්. හරි හොඳට බලන්න. පළවෙනි උදාහරණ විදිහට මම අරන් තියෙනවා. වසරකට වඩා අඩු කාලයක් විදේශ සේවයේ නිරත වූවන් අදාළ රටේ නේවාසිකයෝ වෙති. වසරකට වඩා අඩු කාලයක් විදේශ රටේ සේවය කරනවා නේ. ඒ කියන්නේ අපි හිතමු එහෙම මේක තා විනාඩිය තප්පර 28ක් කටනවා නැවතෙන්න. අපි හිතමු මේ තියෙන ලංකාව මේ ලංකාවේ X කියන පුද්ගලයා යනවා තවත් රටකට.
y කියන රටට. x කියන රටේ ඉඳලා y කියන රටට යනවා. හරි. ඒතර මෙතන මෙයා අවුරුද්දට වඩා අඩු නම් මෙයා මේ රටට ගිහලා අවුරුද්දට වඩා අඩු නම් මෙයා මේ රටට ගිහලා අවුරුද්දට වඩා අඩු නම් මෙයා මේ රටට ගිහලා අවුරුද්දට වඩා අඩු නම් එයා මොන රටේ නිවාසිකයෙක්ද? x රටේද y රටේද? ටයිප් කරන්න. x කියන රටේ ඉඳලා y කියන රටට පුද්ගලයෙක් යනවා. හැබැයි ගිහලා අවුරුද්දට වඩා අඩුයි. අවුරුද්දට වඩා අඩු නම් මෙයා x රටේ නිවාසිකයෙක්ද y රටේ නිවාසිකයෙක්ද? කියන්න කල්පනා කරන්න. ටයිප් කරන්න කවවත් තාම වෙන්නේ නැහැ. x රටේ නිවාසිකයෙක්ද y රටේ නිවාසිකයෙක්ද? x රටේ නිවාසිකයෙක්ද y රටේ නිවාසිකයෙක්ද? කොහොනේ? බණ්ඩාරට ඉස්සරහට කියලා. වැරදුනට කමක් නැහැ කියන්නේ. කල්පනා කරලා දාන්න බෑ. කල්පනා කරලා දාන්න මෙයා x රටේ නිවාසිකයෙක්ද y රටේ නිවාසිකයෙක්ද කියලා. को दान टाइप करो x रटे ने मेरा x रटे निवासिक एकदम y रटे निवासिक कौरव तिबने आई क्या लगे වසරකට වඩා අඩු කාලයක් විදේශ සේවාවේ නිරත වුවත් අදාළ රටේ නිවාසිකයන් නැති. අදාළ රටේ නිවාසිකයන් නැති. ආදාය කියන්නේ කල්පනා. एक्स्ट्रा टाइम හොඳයි එක්කෙනෙක් කියලා එක්ස්ට්‍රා ටේ කියලා හරියි ඇයි මේ හරිද වසරකට වඩා අඩු කාලයක් විදේශ සේවාවේ නිරත වුවොත් අදාළ රටේ නිවාසිකයන් නැහැ අදාළ රටේ මේ ආයි හොඳම නේද එතකොට යා අපේ රටේ තමයි නිවාසිකයන් අර රටේ නෙමෙයි අදාළ රටේ නිවාසිකයන් හරි calling password
රොෂාන් මියුට් කරගන්න. හරි. දෙවෙනි එක. එසේම වසරකට අඩු කාලයක් විදේශයේ ජීවත් වන සේවය කරන කාර්ය මණ්ඩලයේද අදාළ රටේ නේවාසිකයෝ වෙති. ඒ වගේ. එසේම වසරකට අඩු කාලයක් විදේශයේ ජීවත් වන අවුරුදු අඩු කාලයක් විදේශයේ ජීවත් වෙන්නේ විදේශයේ ජීවත් වන සේවය කරන කාර්ය මණ්ඩලයේද අදාළ රටේ නේවාසිකයෝ වෙති. ඒ කියන්නේ අවුරුද්දක් වෙන්නේ නැහැ. දැන් අපි මේ රටේ කට්ටිය මේ රටට ගිහලා අවුරුද්දක් වෙන්නේ නැහැ. හැබැයි ජීවත් වෙන්නේ ඒ රටේ, සේවය කරන්නේ ඒ රටේ. හැබැයි ඒගොල්ලෝ මොන රටේ නිවාසිකයෙක් විදිහට ගන්නේ? අදාළ රටේ. එක්ස් රටේ නිවාසිකයෙක් විදිහට. අදාළ රටේ නිවාසිකයෙක් විදිහට. මේ දැන් අපි දෙකක් කිව්වා ඉස්සෙල්ලා අපි කිව්වා මේ එක්ස් කියන එක්ස් රටේ ඉඳලා පුද්ගලෙක් වයි රටට ගියාට එයා අඩු වසරකට අඩු කාලයක් නම් ඒ රටේ සේවය කරේ. එයා අදාළ රටේ නිවාසිකයෙක් කියලා. දෙවෙනි අපි කිව්වා මේ එක්ස් රටේ ඉන්න පුද්ගලයෝ ටික වයි රටට ගිහලා පදිංචියත් එහෙයි. හැබැයි සේවය කරන්නෙත් එහෙයි. හැබැයි අවුරුද්දකට වඩා අඩුයි. එයා අදාළ රටේ නිවාසිකයෙක්. මේ රටේ නිවාසිකයෙක් නෙවෙයි කියලා අපි කිව්වනේ. අපි සාමාන්‍යයෙන් කියනවනේ ඒ අපි යන රටේ නිවාසිකත්වය ගන්න අවුරුදු 5ක් ඉන්න ඕන කියලා. අවුරුදු 5ක් හිටියොත් තමයි ඒ නිවාසිකත්වය හම්බෙන්නේ. පුරවැසි භාගය. ඇමරිකාව අවුරුදු 5ක් හිටියොත් ඇමරිකාව පුරවැසියෙක් වෙනවා. ඕස්ට්‍රේලියාව අවුරුදු 5ක් හිටියොත් අන්න ඒ පුරවැසියෙක් වඩපත් වෙනවා. ඒකිට අපි ඒක ඔයගොල්ලෝ දන්න දේ අහලා තියෙනවා. ඒතර අවුරුද්දකට අඩු නම් ඒ රටේ අදාළ රටේ නිවාසික මේ රටේ නිවාසිකේ විදියට සලකන්නේ නැහැ. එහෙනම් දෙකයි. ඊළඟට අධ්‍යයන කාලපරාසය කවරක් වුවද? අධ්‍යයන කාලපරාසය කවරක් වුවද? ඒ කියන්නේ අධ්‍යයන කාලපරාසය කියන්නේ සමහර පුද්ගලයෝ විදේශගත වෙනවා. අධ්‍යාපනය කරන්නේ. අධ්‍යාපනයට. හැබැයි සමහර අයගේ අවුරුද්දයි 1 year courses. සමහර අයගේ අවුරුදු 2යි. සමහර අය අවුරුදු 4කට ඉගෙන ගන්නවා. සමහර අය අවුරුදු 6කට ඉගෙන ගන්නවා. විදේශ අධ්‍යාපනයට එක වෛද්‍ය උපාධි හදාරන්න, මැනේජ්මන්ට් මොනවා හරි දෙයක් හදාරන්න නේ අවුරුද්දක් සහ අවුරුද්දකට වැඩි වෙනවා. එතකොට මෙතන කියනවා එයා කාල සීමාව බදාලා නැහැ. නේ අධ්‍යාපනයේ අධ්‍යයන කාලපරාසය කවරක් වුවද විදේශ රටවල අධ්‍යයන කටයුතු යෙදෙන ශිෂ්‍යයෝද අදාළ රටේ ශිෂ්‍යයෝ. අදාළ රටේ ශිෂ්‍යයෝ. ඔයගොල්ලෝ දන්නේ නැති අපේ පළවෙනිම විදේශගත වෙලා හිටපු කොයිට් කට්ටියනේ මතකද? අර චීනයේ විශ්වවිද්‍යාලයකට අපේ නම එනවා. නේ. චීනයේ විශ්වවිද්‍යාලයකට මතනේ ඔයගොල්ලෝ මතක ඇතිනේ. පළවෙනියෙන්ම වෙන රටක ඉඳලා කොයිට් ආසාදිදයි කියන රටේ ඉඳලා කියන්නේ බයහනම රටේ ඉඳලා ලංකාවට ගෙනු පළවෙනි කට්ටිය සෙට් එක. ඒ සෙට් එක චීනයේ විශ්වවිද්‍යාලය තමයි කියලා ගත්තේ. ඒ ඉඳලා අපි ගෙනුවා මෙහෙට. ඇයි මෙහෙට ගෙනුවේ? ඒගොල්ලෝ ඒ රටේ නිවාසිකයෝ නේ. ඒගොල්ලෝ අපේ රටේ නිවාසිකයෝ. දැක්කද? අධ්‍යයන කාලපරාසය කවරක් වුවද ඒ පුද්ගලයෝ අදාළ වෙන්නේ අදාළ රටට. ගිය රටට කොහේ ඉඳන්ද ගියේ? ඒ රටේ නිවාසිකයෝ තමයි ඒගොල්ලෝ. තේරුණා? ඉතා වැදගත්. එතකොට දැන් මේ කියපු සෙට් එකනේ අදාළ රටේ නිවාසිකයෝ. හොඳට මතක තියාගන්න. අදාළ රටේ නිවාසිකයෝ. හරි. ඊළඟට එකම තියෙනවා එහෙත් අධ්‍යාපන කටයුතු අවසන් කර විදේශ රටක රැකියාවක් බලාපොරොත්තු වෙන වසරකට වැඩි කාලයක් එම රටේ ගත කරයි නම් ඔවුන්ද අදාළ රටේ නිවාසිකයෝ නොවෙති. දැන් සමහරක් අය ඉගෙන ගන්න ගිහිල්ලා ඉගෙනගෙන මෙහි එනවා. අපේ රටට එනවා. අපේ රට සේවය සලසන.
සමහරක් අය ඒ අවුරුදු ගාන සම්පූර්ණ කළා. ඒ රටේම රැඳිලා සිටිනවා. මොකද ඒ රටෙන්ම රැකියාවක් සොයනවා. ඒ රටෙන්ම රැකියාවක් සොයනවා. අන්න එතකොට ඒගොල්ලෝ නම් අපි අපේ රටේ නිවාසිකයන් විදියට සලකන්නේ නැහැ. තේරුණාද? එතකොට අපි එතන කිව්වේ මොකද්ද? අපේ රටේ ඉන්න කට්ටියක් ඒ රටේ අධ්‍යාපන කටයුතු වලට ගියොත් ඒගොල්ලෝ යන්නේ අවුරුද්දද අවුරුදු දෙකද අවුරුදු 6ද අපිට අදාළ නැහැ. අවුරුදු 6ද අදාළ නැහැ. ඒගොල්ලෝ මොන රටේ? අපේ රටේ නිවාසික. අදාළ රටේ නිවාසික. හරි. හැබැයි ඒ යන පුද්ගලයෝ ඒ රටේ අධ්‍යාපනය ලැබලා අවසන් වෙලා ඒ රටේ රැකියාවක් හොයාලා හිටියොත් නේ අපි කියනවා ඒගොල්ලෝ අපේ රටේ නිවාසිකයන් නොවේ කියලා. අපේ රටේ නිවාසිකයන් නෙවෙයි. ඒ රට අදාළ නිවාසිකයන් නේ. ඊළඟ එක අන්තිම එක. ආර්ථික ප්‍රදේශය තුල පිහිටි තානාපති හා කොන්සල් කාර්යාලවල සේවයට බඳවාගත් ස්වදේශිකයෝද අදාළ රටේ නිවාසිකයෝ වෙති. අපි ඉස්සෙල්ලා කතා කරා අපි ගිහින් මෙදින අපේ රට අපි ගිහින් ඇමරිකාවේ තානාපති කාර්යාලය දාන අපි තුන් වයි කියන්නේ ඇමරිකාව නම් අපි ගිහිල්ලා ඇමරිකාවේ තානාපති කාර්යාලය දාන අපි කිව්වා ඒ තානාපති කාර්යාලය ආර්ථික ප්‍රදේශයේ කොටසදී අපි කිව්වා ඒ කාටයි තියෙන්නේ අපිටයි තියෙන්නේ. අපි ගිහිල්ලා ඒ රටේ එක ආරම්භ කරාට ඒක අපිටයි තියෙන්නේ කියලා අපි ආර්ථික ප්‍රදේශෙදී කිව්වා. එතකොට ඒකේ වැඩ කරන්න රැඳන්නේ අපේ රටේ සේවය. හොඳට අපේ රටේ පුද්ගලයෝ අපි අරගෙන ඇමරිකාවේ සේවය කරා. එතකොට කාර්ය මණ්ඩලය ඒ රටේ සේවය කරාට ඒ ආයිති වෙන්නේ අපේ රට. ලේසියි. ඒගොල්ලෝ අයිති අපේ රට. අපේ රටේ නිවාසිකයෝ. තානාපති කාර්යාලය කොන්ස්ටබල් වල සේවය කරන කට්ටියත් අපේ රටේ නිවාසිකයෝ. අපි ආර්ථික ප්‍රදේශෙදී කිව්වා ඒ ආර්ථික ප්‍රදේශයේ කොටසදී අපි කිව්වා ඒ අදාළ තානාපති කාර්යාලය අපි ගිහින් ඇමරිකාවේ දැම්මට ඒ තානාපති කාර්යාලය දාන භූමිය නැත්නම් තානාපති කාර්යාලය අයිති වෙන්නේ අදාළ රටට. ඒකේ අදාළ වැඩ කරන සේවකයන් අදාළ වෙන්නේ අපේ රටේ නිවාසිකයන් විදිහට. එහෙනම් දැන් තේරුණාද? එහෙනම් නිවාසික භාවය කියන එක දැන් තේරුණා. පොඩ්ඩක් ආයෙත් මතක් කරමු. කවුරු අපි නිවාසිකයන් විදිහට ගන්නේ? මතක. අපි නිවාසික නොවෙන්නේ කියලා මතක තියන්න. සංචාරක ගන්නේ නැහැ. සංග්‍රමණිකයින් ගන්නේ නැහැ. తాවකාලික වෙලෙන්දුන් ගන්නේ නැහැ. ඒ රටේ අධ්‍යාපන කටයුතු වලට ගිහිල්ලා එහෙ රැකියාව කරනවා ඉක්ටි ගන්නෙත් නැහැ. ආයිය සංචාරකයින් ගන්නෙත් නැහැ. සංග්‍රමණිකයින් ගන්නෙත් නැහැ. తాවකාලික වෙලෙන්දුන් ගන්නෙත් නැහැ. ඒ රටේ අධ්‍යාපන කටයුතු වලට ගිහිල්ලා ඒ රටේම රැකියාවක් මගෙන් කට්ටි ගන්නෙත් නැහැ. ඒගොල්ලෝ අපේ රටේ නිවාසිකයන් නෙවෙයි. එහෙනම් අපේ රටේ නිවාසිකයන් විදිහට කවුද? මොනම කාලෙකවත් අධ්‍යාපනයට ගිහපු කට්ටිය. වසරට වඩා අඩු කාලයක් ඒ රටේ ඉන්න කට්ටිය. ඒ රටේ පදිංචි වෙලා රැකියාවක් කරන් හිටියත් වසරට වඩා අඩු කට්ටිය. සහ අන්තිමට අපි කිව්වා ඒ රටේ තානාපති කාර්යාල සහ කොන්ස්ටබල් කාර්යාලවල වැඩ කරන අපේ රටේ නිවාසිකයන් කියලා. දැන් තේරුණානේ අන නිවාසික භාවය. හොඳට මතක තියාගන්න. එතකොට අපි දෙකක් ඉවරයි. ආර්ථික ප්‍රදේශය කියන කොටස කතා කරා සහ නිවාසික භාවය. ඒ උදාහරණ ඉතාමද ඒ විදිහටම පාඩම් කරගන්න. ලේසි. දැන් නම් මට නම් මතකයි. ඔයගොල්ලන්ට දෙවිද මතක තියාගන්න. හරි. අපි යනවා ඊළඟට. ආයතනික ඒකක. ආර්ථික ප්‍රදේශය තුල සියලුම ආර්ථික ක්‍රියාකාරකම් සිදුවිය යුත්තේ නේවාසික ආයතනික ඒකක මගින්. ආර්ථික ප්‍රදේශය තුල සියලුම ආර්ථික ක්‍රියාකාරකම් සිදුවිය යුත්තේ නේවාසික ආයතනික ඒකක මගින්. එතකොට දැන් නේවාසික ආයතන කියන්නේ මොකක්ද? ආර්ථික ප්‍රදේශය කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒවයි කටයුතු කරන්නේ මෙන්න මේ කියන ආයතනික ඒකක වලින්. එහෙනම් බලමු ආයතනික ඒකකය. ඒ මගින් පමණයි ආයතනික ඒකකයන්ට අපි කලින් කතා කරා. වත්කම් හිමි කර ගැනීම, වගකීම් දැරීම, විවිධ පැතිකඩ ඔස්සේ ආර්ථික තීරණ ගනිමින් ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වීම,
වෙනත් ඒකක සමග ගනුදෙනු වල නිරත වීමට හැකි විය යුතුයි. අපි ඔබ පරිම කතා කරා ආර්ථික කියන මොකක්ද කියලා. එතකොට අන්න අපි කතා කරපු ආර්ථික ප්‍රදේශය තුල නේවාසික ආයතනික විත්තින් තමයි මෙන්න මේකේ ආර්ථික අඩතුල නිරත වෙන්නේ. ඒගොල්ලෝ මොනවද කරන්නේ? වත්කම් නිවි කර ගන්නවා, වත්කම් දානවා, විවිධ පැතිකඩ ඔස්සේ ආර්ථික තීරණ ගන්නවා. ඒ වගේම වෙනත් ගනුදෙනු කරුවන් සමග ගනුදෙනු වල නිරත වෙනවා. අන්න ඒකට අපි කියනවා ආයතනික ඒකකයන් කියලා. ආයතනික ඒකකයන් ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකකින්. මෙන්න මේකින ආයතනික අපි ආය ප්‍රභේද දෙකකට බෙදනවා. එක කුටුම්බ ස්වරූපයේ පුද්ගලයෙකුගෙන් හෝ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත ගෘහ එකක. කුටුම්බ ස්වරූපයේ පුද්ගලයෙකුගෙන් හෝ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත ගෘහ එකක සහ පුද්ගලයන්ගේ ස්වාධීන වූ නීතිය හා සමාජය විසින් පිළිගනු ලබන නෛතික හා සමාජීය ඒකකයන්. උදාහරණ තරම් තියෙනවානේ මූල්‍ය නොවන සමාගම් රජය. කමයි කතා කරන මූල්‍ය නොවන සමාගම් මූල්‍ය කියන්නේ එකක් මූල්‍ය නොවන සමාගම් සහ රජය. මූල්‍ය නොවන සමාගම් සහ රජය. එතකොට මෙතන අපි ආයතනික ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. බලමු තවදුරටත් ඉස්සරහට යමු. ඒ අනුව ආර්ථික ප්‍රදේශය තුළ ආර්ථික ක්‍රියාකාරකම් වල යෙදී සිටින ඉතා වැදගත් නේවාසික ආයතනික ඒකක පස්වැදෑරුම්ය. අන්න අපි කතා කරපු ආර්ථික ප්‍රදේශය තුළ නේවාසික ඒ කියන්නේ අර නේවාසිකයි විතරක් ගත්තේ නේවාසික ආයතනික පහක් තියෙනවා. වර්ග පහක් තියෙනවා. හයිලයිට් කරගන්න නේවාසික ආයතනික පස්වැදෑරුම්ය. ඉතා වැදගත් පස්වැදෑරුම්ය. බල එක සමාගමික අංශය කම්පැනි සමාගමික අංශය පළවෙනි එක සමාගමික අංශය පළවෙනි එක සමාගමික අංශය මොකද මේ ඉංග්‍රීසි වලින් දාගමු සමාගමික අංශය දැන් අපි ඒකට කියනවා සමාගමික අංශය කියන එකට ෆයිනෑන්ස් පොඩක් එක අපි අන්තිමට චුට්ටක් මඩේ දැනගා ගන්න. සමාගමික අංශය කොටස් දෙකකට බෙදෙනවා. මූල්‍ය නොවන සමාගමික සහ මූල්‍ය සමාගමික අංශය. නේ සමාගමික අංශය කියවම අපි ගන්න පුළුවන් කම්පැනි කියන ලස්සනාවක් තියෙනවා. කම්පැනි සෙක්ටර් කියන එක නෙවෙයි වෙන වචනයක් තියෙනවා. ඒකේ ෆයිනෑන්ෂල් and non ෆයිනෑන්ෂල් කියලා අය බෙදන්න පුළුවන්. සමාගමික සහ මූල්‍ය සහ මූල්‍ය නොවන කියලා. ෆයිනෑන්ෂල් and non ෆයිනෑන්ෂල් කියලා. ඒ වගේම ඒක අරමුණු කොටස් දෙකක්. ඒතර ප්‍රධාන එක සමාගමික අංශය, දෙක රාජ්‍යාංශය, තුන ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකක සඳහා සේවා සපයන අංශය, හතර ගෘහ ඒකක සහ අවශේෂ ලෝකේ rest of world. අන්න ඔය පහ තමයි කතා කරන්නේ. මොනවද ආයතන වගේ එකක පහ? එකක් සමාගමික අංශය, රාජ්‍යාංශය, ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකක වලට සේවා සපයන අංශය, ගෘහ ඒකක සහ අවශේෂ ලෝකය. එහෙනම් අපි ඉක්මනට ඒක ටිකක් බලන්න. පළවෙනි එකට යන්න සමාගමික අංශය. කියව ගන්න පළවෙනි එකට සමාගමික අංශය ඔයගොල්ලෝ දන්නේ. සමාගමික අංශය. පළවෙනි කියව ගන්න සමාගමික අංශය.